समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්තුනි අද මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ බොහෝම ශ්‍රද්ධාවෙන් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්නට අද මේ උතුම් පින්කම සිත කරන්නට අපිට ආරාධනා කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින නවගමුව දකුණ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටින චමින්ද මහත්මයා සහ එම නෝනා මහත්මිය වන සජිකා මහත්මිය ඇතුළු දුවා දරුවන් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම කරන්නේ අභාවයටපත් ආදරණීය අම්මා සුසිලා ඒකනායක මාතාවගේ අභාවයෙන් තෙවර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිති කරගෙන තමයි අද සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. සුජීවත්ව සිටින ඒ සුසිලා මාතාවගේ ආදරණීය ස්වාමි පුරුෂයා අශෝක ඒකනායක මහත්මයා දරුවන්ගේ පියාණන් වහන්සේට ආශිර්වාද කරන්නටත් ඒ වගේම මේ මෞතුමියගේ සහෝදර සහෝදරියන්ට මානෙල් මහත්මිය ඇතුළු ඒ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන චමින්ද මහත්මයා සහ සජිකා ඒකනායක මහත්මිය අපේක්ෂා කරනවා. එතුමිය ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපිව ආමන්ත්‍රණය කරලා අපිට කතා කරලා මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස අපට ආරාධනා කටයුතු සිද්ධ කළා. ඇත්තටම ඊට පෙරත් එතුමිය සම්බන්ධීකරණය කරලා බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ යෙහෙලියකගේ ස්වාමි පුරුෂාණන්ගේ ධර්මානුශාසනා පින්කමත් සිද්ධ කරලා දෙන්නට බොහෝම අපකැප වුණා. ඉතින් මේ වෙලාවේදීත් එතුමියත් මේ වසංගත කාලේ මේ ආදරණීය මාතාවට සුසිලා ඒකනායක මාතාවට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා වෙනත් විශේෂ පින්කමක් සිද්ධ කරන්න මේ පරිසරය තුල අවකාශයක් නැති නිසා ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටියා උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ වගේම ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝ රත්නයට ඒ දම්පැන් පූජා කිරීම සඳහා අවශ්‍ය කරන දායකත්වයත් බොහෝම ශ්‍රද්ධාවෙන් බාරගෙන කටයුතු කළා. අද ඉඳලා අපේ පිරිවෙන් ස්ථානයත් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිරිවෙන මෙතෙක් කාලයක් වැහිලා තිබිච්ච නිසා අද ඉඳලා ඒ අධ්‍යාපන කටයුතුත් පොඩි ස්වාමීන් වහන්සේලාගේ ආරම්භ කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා අද ඉඳලා වැඩි පිරිසක් වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේදී ඔබගේ දායකත්වය ඊටාම උපකාරවත් වෙනවා ස්ථානය පවත්වගෙන යන්න. මොකද හේතුව විශාල ස්වාමීන් වහන්සේලා පිරිසකගේ දානමාන සකසා ගන්නේ. ඒ වගේම ඉගැන්වීම් කටයුතු කරන ගිහි ගුරු මහත්වරුන්ට අවශ්‍ය කරන පහසුකම් සලසන්නේ. ඒ වගේම උන්වහන්සේලාට බේත් හේත් ආරම් දෙන්නේ ඒ විතරකුත් නෙමෙයි විදුලි බිල් ආදී සියලුම
වියහිය දන් දරන්නේ ඔබ සිත කරන මේ පරිස්කාර උපකාරවත් කරගෙන. ඉතින් එය ඔබ සිත කරපු උතුම් පින්කමක් ස්ථානය පවත්වාගෙන යන්න අපේ පොඩි සායන් වහන්සේලාට උපකාරවත් වෙන්න ඒ විදියට කල්පනා කරපු එක බොහොම වටිනවා. අපි ඒ පිනත් මවුට අනුමෝදන් කරමින් මේ සද්ධර්ම දේශනාව ආරම්භ කරනවා. අද ဒုတိ ය කත සූත්‍රය තමයි අපි සාකච්ඡා කරන්නේ. අංගුත්තර චතුක්ක නිපාතේ තිබෙන වටින දේශනාවක්. චතුහි භික්කවේ මිච්ඡා පටිපජ්ජමානෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපහතං අත්තානම් පරිහරති සාවජ්ජාච හෝති සාවජ්ජෝච හෝති සානුවජ්ජෝ විඤ්ඤූණං බහුංච අපුඤ්ඤම් පසබති කතමේ චතුසු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතර දෙනෙකු කෙරෙහි වැරදියට කටයුතු කිරීම නිසා මේ අව්‍යක්ත අඥාන පුද්ගලයා මේ ලෝක වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මය විනාශ කරගත්තු කෙනෙක් වෙනවා. ආධ්‍යාත්මයේ සාරය නැති කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රඥාවන්තයින් විසින්, ඥානවන්තයින් විසින් ගරහන පනින දොස් කියන කෙනෙකු බවටත් පත් වෙනවා. අවසාන වශයෙන් දුගතිගාමී වීමට හේතු වෙන බොහෝ පෞද එයා උපදව ගන්නවා. කාරණා කීපයක්. පළවෙනි එක, ආධ්‍යාත්මයේ සාරයක්, ගුණයක් නැති මිනිස්සෙක් වෙනවා මේ හතර දෙනාට වැරදියට කටයුතු කරන කෙනාට. ඊළඟට අනෙක් අතින් ගත්තහම ප්‍රඥාවන්තයින්ගේ දෝෂ දර්ශනයට, ඥානවන්තයින්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන කෙනෙකු බවට පත් වෙනවා. අවසාන වශයෙන් පෙන්වා දෙනවා බොහෝ පව් උපදවාගෙන දුගතිගාමී වීමට උවත් මේ සිව් දෙනාට කරදර කරන කෙනා, වැරද්දක් කරන කෙනා පත් වෙනවා. කවුද මේ? අපි කිසි ලෙසකින්වත් අපරාධයක් නොකළ යුතු, වැරද්දක් නොකළ යුතු හතර දෙනා කවුද? අද දේශනාවේදී කියලා දෙන්නේ අන්න ඒ පිළිබඳව. මොකද මේවා දැනගෙන ඉන්න එක අපේ පින්වතුන්ලට මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් බොහෝම උපකාරවත් වෙනවා. බොහොම උපකාරවත් වෙනවා. ඒ පළවෙනි කෙනා ලෙස තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා, මහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදිනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සෑරු නටුවා වූ ආත්මය පරිහරණය කරයි. තමන්ගේ අම්මට වැරදි කරන කෙනා, පළමු කෙනා ගුණය, සාරය නසාගත්තු අය අතර පළවෙනිය. අම්මට කරදර කරන කෙනා, අම්මට පීඩා කරන කෙනා, අම්මට වැරද්දක් කරන කෙනා, අම්මට අයහපතක් කරන කෙනා, තමන්ව මේ ලෝකෙට බිහි කරපු, හදපු, අඩපු, තමන්ගේ ජීවිතය ආලෝකවත් කරපු අම්මට යම්කිසි කෙනෙක් අපරාධයක් කරනවද, එයා තමන්ගේ ඇතුලේ ගුණය නැති කරගෙන නිකන් ශරීරයක් පරිහරණය කරන කෙනෙක්. ඒ ශරීරයත් එක්ක කිසිම ආධ්‍යාත්මික ගුණයක් එයා දියුණු කරගෙන නැති බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. ඊළඟට තමන්ගේ අම්මට වැරදි කරන කෙනාට ප්‍රඥාවන්තයෝ, ඥානවන්තයෝ, බුද්ධිමතුන් කවදාවත් ප්‍රශංසා කරන්නේ නැහැ, අගය කරන්නේ නැහැ. ඒ වගේ අය. ප්‍රඥාවන්තයෝ, බුද්ධිමතුන් ඒ වගේ තමන්ගේ මවුට අකටයුතුකම් කරන අයව හෙලා දකිනවා, පහත් කරනවා, දොස් කියනවා, ඒ දුර්ගුණය පෙන්වලා දෙනවා.
ඔය දෙකෙන්ම ගැලවුණත් මතක තියාගන්න තමන්ගේ අම්මට අවැඩක් කරන කෙනාට විශාල පවක් අකුසලයක් සිද්ධ වෙනවා. ආනන්තරීය පාප කර්ම අතර එකක් තමයි මවුට අපරාධ කරන එක. ආනන්තරීය පාප කර්ම අතරත් එක අකුසලයක්. දැන් මේ කාලේ කටින වස්ත්‍ර පූජා සිද්ධ කරනවා. ඔය ඇත්තෝ උපසම්පදා වස්වසපු හාමුදුරුල්ලට කටින චීවර පූජා කිරීම සිද්ධ කරනවා. ඒ චීවර පූජාව බොහෝම බලගතු පින්කමක් ලෙස තමයි ශාසනය උගන්වන්නේ. සාමාන්‍ය අකුසල් සියල්ලම යටපත් කරලා අපිට ඊළඟ භවය සුගතිගාමී වෙන්න බොහෝම උපකාරවත් වෙන බලගතු පින්කමක් ලෙස කටින වස්ත්‍ර පූජාව මේ ශාසනයේ උගන්වනවා. හැබැයි කවුරු හරි කෙනෙක් තමන්ගේ අම්මව ඝාතනය කළොත්, තමන්ගේ අම්මව මරලා දැම්මොත්, අන්න ඒ ඇත්තට කටින වස්ත්‍ර පූජාවක් වැනි බලගතු පින්කමක් කරත්, විශාල පින්කමක් කරත් මතක තියාගන්න කවදාවත් ඊළඟ භවය සුගතියකට යන්න අවශ්‍ය පරිසරය උදා වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ තේරවාදී ධර්ම විවරණයට අනුව පළමුවෙන්ම විපාක විදියට ඉදිරිපත් වෙන්නේ ඒ අම්මා මරපු අකුශල කර්මය. දැන් වරදවා වටහා ගන්න එපා. අම්මත් එක්ක එකට එක කියාගත්තම මේක වෙනවා කියලා. අම්මට දොස් කිව්වොත් බැන්නොත් මේක වෙනවා කියලා වරදවා වටහා ගන්න එපා. අම්මට කවුරු හරි කෙනෙක් ගහලා තිබුණොත් ආනන්තරීය පාප කර්මයක් වෙනවා කියලා වරදවා වටහා ගන්න එපා. අම්මා මැරුවොත් තමයි ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ. හැබැයි එතකොට මැරුවම ආනන්තරීය පාප කර්මයක් ගෙවන්ට ඉතාම දුෂ්කර, විපාක දෙන එක වළක්වන්නට ඉතාම දුෂ්කර. මොන පින්කම කරත් ඒ පින්කම් යට කරගෙන ඇවිල්ලා විපාකය ගෙනල්ලා දෙන පාපය ලෙස මව් මැරීම තථාගත දේශනාවේ පෙන්නනවා. එතකොට එච්චර බලගතු පවක් අකුසලයක් අම්මා මැරුවොත් වෙනවා නම් ඊට මෙහා අම්මට ගැහුවොත්, අම්මට හිංසා පීඩා කළොත්, නරක නපුරු අසභ්‍ය වචන වලින් බැන ඇඬ ගැහුවොත් විශාල අකුසලයක් මතක තියාගන්න දරුවන්ට සිද්ධ වෙනවා. ඒකයි භාග්‍යවත් බුදුහාමුදුරුවෝ කවදාවත් අපරාධයක් කරන්න හොඳ නැති සිව් දෙනා අතරට මව ප්‍රමුඛ කරලා පෙන්වන්නේ. හේතුව තමයි මව යනු අපට මේ උතුම් මිනිස් ආත්ම භාවය ලබා දෙන්න උපරිම කැපවීම කරපු කෙනා. උපරිම කැපවීම. මොකද ඇයට ඕනි නම් අප කුසට ආපු වෙලේ මරා දාන්නට අවස්ථාව තිබුණා. ඇයට ඕනි නම් කුස තුල වැඩෙද්දී අප විකෘති අංග විකල තත්වයට පත් වෙලා උපදින විදියට කටයුතු කාරණා සලසවන්න තිබුණා. විවිධ විෂ සහිත ආහාර අරගෙන කුස තුල වැඩෙන දරුවට හානියක් වෙන විදියේ හැසිරීම් වලට ගිහිල්ලා මත්ද්‍රව්‍ය ආදී දේවල් පාවිච්චි කරලා එහෙම පිට හානිකර තත්වයක් උදා කරන්න තිබුණා. නමුත් ගුණවත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කුස තුල ඉපදිලා කියලා දැනගත්තු වෙලේ ඉඳලා අප්‍රමාණ කැපවීමක්, සාල කැපවීමක් සිද්ධ කරනවා ඒ දරුවව මේ ලෝකයට නිරෝගීව බිහි කරන්න. බිහි කරපු දා ඉඳලත් මතක තියාගන්න මවක් අපරිමිතව දුක් විඳිනවා
තමන්ගේ දරුවෝ ලොකු මහත් කරන්න. නින්ද නැතුව ඒ වගේම වෙනත් පීඩා විඳිමින් අපගේ මල මුත්‍රා සුද්ධ පවිත්‍ර කරමින් නේ මේ විදියට විවිධ දුකක් අම්මා කෙනෙක් විඳිනවා. අපි මේ ලෝකෙට බිහි කරද්දී හදද්දි වඩද්දි. එතකොට එවැනි ගුණවත් එක්කෙනෙකුට අපරාධයක් කළොත් ඒක අපිට විශාල විපාකයක් ගෙනල්ලා දෙන දෙයක්. මොකද අපිට මේ මනුස්සාත්මය ලබා දුන්නේ තිරිසන් අපාය නෙමෙයිනේ. නිරය නෙමෙයිනේ. අපිට මේ මනුස්සාත්මය ලබා දුන්නේ උතුම් බුද්ධ ශාසනයක් තියෙන, සද්ධර්මයේ තියෙන, එක සත්පුරුෂයෙක් හරි ජීවත් වෙන උතුම් මනුෂ්‍ය ලෝකයේ තුල මනුස්ස භවයක් ලබා ගන්නට අවස්ථාව දුන්නා. මේ භවය ඕනි නම් අපිට වීර්ය කළොත්, අදිෂ්ඨානෙන් කටයුතු කළොත්, සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන් උපදවා ගත්තොත් අපිට මේ අපේ අවසාන භවයේ බවට උනත් පත් කරගන්න පුළුවන්. මහා මායා දේවිය නම් වූ උතුම් අම්මා ලබා දීපු ඒ අවස්ථාවෙන් ගෞතම සිද්ධාර්ථ කුමාරයා අවසාන භවය නිර්මාණය කරගත්තා. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී උත්තමයන්ගේ අම්මා ඒ දීපු උතුම් භවය ලබා දීපු ඒ උතුම් උප්පත්තිය ඒ උතුමන් වහන්සේලාගේ අවසාන භවය බවට පත් කරගත්තා. කොච්චර අවස්ථාවක් ඒක. කොච්චර ලොකු උපකාරයක් ඒක. ඒකයි අම්මට අපරාධ කරන්න එපා. අම්මට අපරාධ කරොත් ඒක විශාල අකුශලයක් කියලා තථාගත දේශනාවේ පෙන්වලා දීලා තියෙනවා. අපරාධ කරන්න එපා. කයින් අපරාධ කරන්න එපා. වචනෙන් අපරාධ කරන්න එපා. මනසින් අපරාධ කරන්න එපා. දැන් කෙනෙකුට ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්න ඉතින් අපේ අම්මගේ වැඩ එක්ක යාට නොබැන ඉන්න පුළුවන්ද? කහන්න හිතෙනවනේ. හොඳ වයින් දෙකක් කියලා බනින්න හිතෙනවනේ. ඇත්ත වශයෙන්ම ඔබෙත් විශාල කර්මයක් එහෙම හිතෙන මට්ටමේ ගති ස්වභාවයන් සහිත අම්මා කෙනෙක් නම් ඔබට ලැබිලා තියෙන්නේ. ඒක ඔබෙත් විශාල කර්මයක්. ඒ අම්මගෙත් විශාල කර්මයක් ඒක. සංසාරේ කරපු අකුසලයක විපාකයක් කියලා තමයි මා විශ්වාස කරන්නේ. එහෙම අය මුණ ගැහෙන එක. අම්මා විදියට උපදින එක එහෙම අය ඒක දරුවොත් කරපෝ යම්කිසි අකුසල පැත්තක් ඒක ඇවිල්ලා ඇති. ඒ වගේම මේ අම්මත් විශාල අකුසලයක් කරගෙන ඇති. තමන්ගේ දරුවන්ගෙන් ඇනුම් බැනුම් අහන තරමට පත් වෙන්න, මරුන් කෑවේ නැතත් ඇනුම් බැනුම් අහා ඉන්න වෙන තත්ත්වයටපත් වෙන්න ඒ අම්මත් සංසාරේ මොකක් හෝ අකුසලයක් කරලා ඇති. ඉතින් සංසාරික කාරණා කියලා කොහොම දේවල් සසර කරුමෙට බාර දෙන්න කියලා බුදුදහම කියන්නේත් නැහනේ. දැන් මේ බණ අහන ඇත්තෝ අතර අම්මලා ඉන්නවනම් මම යෝජනා කරනවා ඒ අම්මලා සිහියෙන් වැඩ කරන්නට, නුවණින් වැඩ කරන්නට, කල්පනාකාරීව වැඩ කරන්න. තමන් කොච්චර දුක් විඳලා මේ උතුම් මිනිස් ආත්ම භාවය තමන්ගේ දරුවට ලබා දුන්නත් වැඩක් නැහැ. තමන් දැන් ඊටාම නරක විදියට හැසිරිලා ඒ දරුවන්ගේ වෛරයට ක්‍රෝධයට පාත්‍ර වෙලා ඒ දරුවෝ හිංසකයෝ බවට ඔබගේ හැසිරීම විසින්ම පත් කරනවා නම් හරියට ඔබ හදපු වඩපු ගහක් කපලා කොටලා ගුල්ලලා දානවා වගේ ඔබම කරගනු ලබන වැරද්දක් වෙනවා. ඔබ හදපු ගෙයක් ඔබ ගිනි තියනවා වගේ. ඒ නිසා හැම අම්මා කෙනෙකුටම මම යෝජනා කරනවා ඔබ
ඔබේ දරුවන්ට ආදරේ කියලා ඔබ තාම අයහපත් තීන්දුව తీරන ගණ්ඩ යන්න එපා දරුවෝ වෙනුවෙන්. දරුවන්ට ආදරයට කියලා තමයි ඔබ හිතන්නේ. හැබැයි ඔබ බලන්න ඕන මේ වැඩ කරන්නේ ආදරේ නාමයෙන් ඔබේ මාන්නෙද, ඔබගේ උද්දච්චකමද, ඔබගේ තියෙන පුහු වැරදි ආකල්පද, ඒවා විසින්ද ඔබ මෙහෙම කතා කරන්නේ, මෙහෙම තීරණ ගන්නේ, තමන්ගේ ළමයාගේ ජීවිතේ එක්ක යම් යම් සෙල්ලම් කරන තත්ත්වයටපත් වෙන්නේ. මොකද ඌවා හින්දා තමයි ගොඩක් ළමයි තමන්ගේ අම්මට බනින තත්ත්වයටපත් වෙන්නේ. සමහර දරුවෝ තාම දරා ගන්න බැරි තරම් පීඩාවකින් තමන්ගේ අම්මට පහර දෙන තත්ත්වයටපත් වෙන්නේ. සමහර වෙලාවට අම්මලා ළමයි කොටෝනවා කේලම් කියලා. අනවශ්‍ය දේවල් කතා කරන්න ගිහිල්ලා ළමයි අතර සාමෙ නැති කරනවා. ඊළඟට ඒ ළමයි කුලල් කා ගන්නකොට ඒ තරහට ඒක කරපු අම්මටත් බනිනවා. ගහන්න ඉදිරිපත් වෙනවා. ඊළඟට සමහර වෙලාවට ආදරේ වෙන්නත් පුළුවන්. නැත්තම් වෙනත් තෘෂ්ණාවන්, මාන්නයන්, උඩඟු තත්වයන් වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් නිසා සමහර දේවල් වල ළමයින්ව යොදවනවා. අන්න ඔය තත්වයේදී දරුවෝ ඊටාම අයහපත් ලෙස තමන්ගේ අම්මා ගැන හිතනද කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ නිසා අම්මලා දරුවෝ මේ ලෝකෙට බිහි කරපු එක හැබෑව, ගොඩාක් දුක් විඳලා හදපු එකත් හැබෑව, හරි මහන්සියෙන් උගන්වපු එකත් හැබෑව. ඒ ඔක්කොම සත්‍යයි. නමුත් ඒවා මත ඔබ මාන්නයක් හදාගෙන මට ඕන විදියටමයි මේ ළමයාගේ මුළු ජීවිතේම තීරණය වෙන්න ඕන, තීන්දුව తీරන ගන්න ඕන, හැසිරෙන්න ඕන, පවතින්න ඕන ආදී මනස්ගතවල පැටලිලා මං යෝජනා කරනවා ඔබේ දරුවාට ඔබ බරපතල අපරාධ කරගන්න තත්වෙට පෙළඹවීමක් ඇති කරන්න එපා. අපරාධනේ ඔබ හදපු ළමයා සසරේ අනාථයෙක් කරන එක, සසරේ දුක්ඛිතයෙක් කරන එක, ඒක මේ වෛරක්කාරයෝ තව වෛරක්කාරයෙකුට කරන වැඩක් මිසක යහපත් මිනිස්සෙක් තව යහපත් මිනිස්සෙකුට කරන දෙයක් නෙමෙයිනේ. ඒ පවකට පොළඹවන එක, අපරාධයක් කරන්න හිතෙන විදියට කෙනෙක්ව අවුස්සන එක, ඒව කරන්නේ නැහනේ යහපත් සත්පුරුෂ මිනිස්සු. ඒ නිසා මා යෝජනා කරනවා හැම අම්මා කෙනෙක්ම, හැම තාත්තා කෙනෙක්ම හැසිරෙන්න ඕන. විශේෂයෙන්ම දරුවන්ගේ අතින් පව් පිරෙන්නේ නැති වෙන විදියට. ඒගොල්ලන්ට වගකීමක් ඒක. ඉතින් ඔබට බුද්ධෝවිය මාතා කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඔබ කියයි නෑ යාගේ වැඩ දරා ගන්න මට නොහැකි හින්දා තමයි නේ. නොහැකි හින්දා තමයි මට මෙහෙම උණු හින්දා තමයි මම මෙහෙම බනින්නේ, මම මෙහෙම හැසිරෙන්නේ කියලා ඔබ කියන්න පුළුවන්. නමුත් බුද්ධෝවිය මාතා කියලා කියන්නේ gedara බුදුන් වගේ අම්මා කියලානේ. එතකොට අම්මෙක් වුණාම දරා ගැනීම කියන එක, ඉවසීම කියන එක, කරුණාව කියන එක, දයාව කියන එක, මුදිතාව කියන ධර්මය, උපේක්ෂාව කියන ධර්මය උපරිම ප්‍රගුණ කරගන්න ඕන. එතකොටයි ඔය බුද්ධෝවිය මාතා කියන වචනේ අහලින් හරියන්න පුළුවන්. ඒක අබමල් රේණුවකින් හරි Tamanට ගැළපෙන වචනයක් වෙන්නේ. ඒ නිසා හොඳට හිතන්න. තමන් වයසට යෑමම හුදු තමන්ගේ අදහස් සියල්ලම නිවැරදි වෙන හේතුවක් කියලා හිතන්න එපා. දැන් මම වයසට යෑම කියන එක මතම මගේ තීන්දුව ඔක්කොම නිවැරදිද? අනිත් අයත්ගේ තීන්දුව ඔක්කොම වැරදිද?
කොහොමද අපි එහෙම හිතන්නේ? මං වැඩිහිටියෙක්, මට අත්දැකීම් තියෙන්න පුළුවන්. ඒත් මම කියන හැම එකක්ම වැඩිහිටියෙක් වීම නිසාම හරිද? මම කරන හැම ක්‍රියාවක්ම මම වැඩිහිටියෙක් වීම නිසාම හරි ක්‍රියාද? මගේ හැම සිතුවිල්ලක්ම වැඩිහිටියෙක් නිසා නිවැරදිද? වයෝවෘද්ධයි කියන එක මත? එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. අපිට වරදිනවා. අපේ අදහස් වැරදි වෙන්න පුළුවන්. අපේ උපකල්පන වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මා යෝජනා කරන මම නම් පරිස්සම් වෙනවා. මට දරුමල්ලෝ ඉන්න කෙනෙක් නෙමෙයි, මම පැවිද්දෙක්. හැබැයි මට ශිෂ්‍යයෝ ඉන්නවා. මම පරිස්සම් වෙන දේ තමයි මගේ ශිෂ්‍ය නමලගේ අතින් නරක වචනෙන් බැනුම් අහලා ඒ ශිෂ්‍ය නමලට පවක් සිද්ධ කරගන්නේ නැති වෙන්න මම පුළුවන් තරම් පරිස්සම් වෙනවා. මගේ ශිෂ්‍ය නමලා අතින් ගුටි බැට කාලා ඒ ශිෂ්‍ය නමලට දුගතියක් අත් වෙන්නේ නැති වෙන්න මම මගේ කය වචනය පරිස්සම් කරගන්නවා. මම මගේ කට පරිස්සම් කරගන්නවා. මම මගේ හැසිරීම ගැන පුළුවන් තරම් වගවීමෙන් කටයුතු කරනවා. මොකද හේතුව මට ඕනන්නේ නැහැ මම බොහොම අමාරුවෙන් අවුරුදු 10 9 ඉඳලා හදපු පොඩි නමලගෙන් අසභ්‍ය වචනෙන් බැනුම් අහන තත්ත්වයටපත් වෙන්න. දඬු මුගුරු වලින් හිංසා පීඩා විඳින තත්ත්වයට, ගුටි බැට කන තත්ත්වයටපත් වෙන්න. තල්ලු කරලා දාන තත්ත්වයටපත් වෙන්න මට ඕනි නෑ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් මට ඕනි නෑ ඒ නමලා එවැනි අපරාධ කරවලා අපායගාමී කරවන්න. දුගතිගාමී කරවන්න. ඉතින් මම මගේ කිසිම ලේනෑකමක්වත් නැති ශිෂ්‍ය නමල ගැන හිතන්නේ ඒ විදියට. ඒ ඇත්තන්ට පව් පුරවන්න හොඳ නෑ මගේ හැසිරීමෙන්ද. දැන් ඔය ඇත්තන්ගෙම ලේයින් හදපු දරුවට ඇයි පව් පුරවන්නේ ඔය ඇත්තෝ? ඇයි ඒගොල්ලොන්ට අකුසලයක් වෙන්න විදියට හැසිරෙන්නේ ඔය ඇත්තෝ? කියන දේ අහන්න නැත්තම් පැත්තකට වෙන්න. අවුරුදු 20 25 පෙන්නට පස්සේ අපි මොකටද යාළගේ ජීවිත එක්ක නටන්නේ? ඇයි? මොකටද අපි ඒවට මැදට පනින්නේ? ඒගොල්ලොන්ට නිදහස ඒගොල්ලොන්ගේ ගමන යන්න දෙන්න ඕන. අපිට පුළුවන් නම් උදව් කරනවා, බැරි නම් කෙලින්ම බෑ කියලා පැත්තකට වෙලා ඉන්නවා. නැතු අපිට මේ වගකීමක් නැහැනේ අපේ මරණ මංචකේ අන්තිම හුස්ම හෙලනකම්ම කාගේවත් ජීවිත හසුරෝ ඉන්න කියලා වගකීම කොහේ වගකීමක්ද? ඇයි අපි ඒ ඔළුවට ගන්නෙ? මේ කොටස වැඩිපුර අම්මලා සම්බන්ධව කියන්නේ අම්මලා තමයි මේ කරදරේ ඇඟට දාගන්නේ. මේක ගොඩාක් වෙලාවට තාත්තා එක්ක නෙමේ ළමයි ගොඩ වෙලාවට මේ ගැටුම් හදාගෙන බැන අඬ ගහගෙන හිංසා කරගෙන පව පුරවගන්නේ අම්මත් එක්ක. මොකද ඒ අම්මලා ආදරේ ඇතුළෙම ලොකු වැරදි ටිකක් Tamanට කරගන්නවා. ඒක කරගන්න එපා. ආදරේ හොඳයි. හැබැයි ඔය ආදරේ තියෙන්නේ අන්තිමට Tamanට ඕන විදියට නටන්නේ නැති වුණම් වෛරී වෙනවා. ඒකයි දරුවෝ හදනකොට දරුවෝ ගැන මෛත්‍රිය දියුණු කරගන්න කියන්නේ. කරුණාව දියුණු කරගන්න කියන්නේ. දයාවනුකම්පාව දියුණු කරගන්න කියන්නේ. ඒ කොටස කියලා දෙන්නේ අම්මලා විසින්, මේක තාත්තටත් අදාළයි. අම්මලා විසින් තමන්ගේ දරුවව අර වගේ අපරාධකාරී හැසිරීමකට පත් නොකරන තත්වෙට පුළුවන් තරම් කටයුතු කිරීම ඒ ඇත්තන්ගේ වගකීමක් බවත් පෙන්වා දීම අපේ යුතුයකමක්. නැත්තම් ළමයින්ට කිව්වොත් එහෙම ඒගොල්ලෝ එහෙම වෙන්න පුළුවන්, ඒත් ඕගොල්ලෝ අපරාධ කරන්න එපා කියලා මේ කෙලෙස් සහිත දරුවෝනේ. හරි අමාරුයි. ඔබේ පැත්තෙන් අම්මා තාත්තා විදියටත් උදව් කරන්න ඕනේ ඒකට. ඔබට වැරද්දක් කරලා ඒගොල්ලොන්ට පව් කරගන්නේ නැතිව ඉඳෙන්න උදව් කරන්න. දැන් සමහර ළමයි ඉන්නවා පුදුම ඉවසිල්ලක් ඉවසනවා. මේ අපි එක්ක කියලා තියෙනවා
පොල්ලකින් ගහන්න හිතෙනවා හාඳුරුනේ කියලා කියලා තියෙනවා. ඒ ඇයි කියලා තියෙන්නේ? ඊ කරන දේවල් වලට. ඒත් අපායයන්ට බැරි නිසා ඉන්නම ඉවසගෙන කියලා. මේ මාතින් කියලා තියෙනවා. මා එක කියලා තියෙනවා. ඒ ඇයි? එච්චරට නරක හැසිරීම ඇත්තට මේ කතා ඇහුවම ඇත්ත වශයෙන්ම ඒ ළමයි පාරමී පුරන ළමයි කියලා මම සමහර වෙලාවට හිතලා තියෙනවා. ඒ කරන වැඩ එක නරක වචනයක් කියලා බනින්න නැතුව ඉවසන් ඉන්න එක පාරමී පුරන ගතියක් වගේ. ඒක ලොකු ඉවසීමක්. මම ළමයින්ට කියන්නේ ඔබ දරුවෙක් නම් ඔබේ වයස කීය වුණත් ඔබ දරුවෙක් නම් ඔබට හමු වෙලා ඉන්න අම්මයි තාත්තයි දෙන්න ඔබව අවුස්සන, ඔබව කුපීත කරන, ඔබේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන, ඔබව සම්පූර්ණයෙන්ම හැම වෙලාවකම ස්ට්‍රෙස් කරවන, ඔබට සැනසීමේ ඉන්න දෙන්නෙම නැති දෙන්නෙක් නම් මම යෝජනා කරනවා ඔබ හිතන්න මේ ඔබට කන්ති පාරමිතාව පුරන්න හම්බ වෙච්ච අරමුණු දෙක කියලා. ඉවසීම කොන්දේසි විරහිතව පවත්ව ගන්න. මොන හේතුවක් නිසාවත් ඒගොල්ලොන්ගේ පෞකාර ගති හින්දා, ඒගොල්ලොන්ගේ අසත්පුරුෂ ගති හින්දා දරුවෝ වන ඔබ පාපයක් කරගන්න එපා. මොකද බුදුහාමුදුරුවෝගේ දේශනාවල සමහර විට මේ දේශනා කෙරෙන්න ඇති මේවා කියලා විස්තරාත්මකව, නමුත් දැන් ඒ තොරතුරු නැහනේ. ඒ තොරතුරු ඔක්කොම නැහැ. ඉතින් අපි දන්නේ ඇත්තටම කිව්වොත් අන්තිම නරක ගති තියෙන අම්මා තාත්තට බැන්නත් අපිට පව් සිද්ධ වෙනවද නැද්ද කියලා මට ඒක කියන්න බෑ. මොකද ඒක එහෙම විස්තරාත්මකව බණ පොතේ හෝ අටුවාවෙවත් ඇත්තටම එහෙම විස්තරාත්මකව නෑ. අන්තිම නරක ගති තියෙන අම්මා තාත්තට මොනවා හරි කියලා බැන්නත් පව් සිද්ධ වෙනවද කියලා. අපි එහෙම හිතන් තමයි වැඩ කරන්න ඕන. මම නම් එහෙම හිතා ගන්නවානේ. මම එහෙම හිතා ගන්නවා අන්තිම නරක මවට වුණත්, අන්තිම නරක ගති තියෙන පියාට වුණත් අපි වැරද්දක් කරෝතින් ඒකෙන් අපිට අකුසලයක් එනවා. හේතුව ඒගොල්ලෝ අද අපිට වැරද්දක් කරනවා වුණාට හරි, සමහර තීන්දුව නිසා අපිට වැරද්දක් වෙනවා. සමහර තීරණ නිසා අපිට අසාධාරණයක් වෙනවා. ඒ වුණත් අපි ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකලා වැසකිලි වලකට, ගඟකට, මූදකට විසිකලේ නෑනේ. අපි හැදුවනේ. අපි හැදුවා. කුසේ ඉන්න කාලේ අපි මැරෙන්න කියලා ඇබෝෂන් කරන්න බේත් බිව්වේ නෑනේ. අපිව මේ ලෝකෙට කොහොම හරි ඉපැද්දෙව්වනේ. අපි ඉපදුනාට පස්සේ හරි මව් කිරි දුන්නේ නෑ කියමුකෝ. පිටි කිරි ටිකක් හරි පොවලා, හරක් කිරි ටිකක් හරි පොවලා අපිව මරන්න නැතුව හැදුවනේ. ඒකට අපි යම්කිසි ආකාරයකට අපි ඒකට කෘතවේදී වෙන්න ඕන. අද වෙන දේවල් එක අතහැරලා දාන්න. අද එකට වඩා අපිට ඕන වෙලාවෙ ඒගොල්ලෝ ඉඳලා තියෙනවා. ඒ හින්දා අද ඊටාම නරක හෝ අයහපත් ගති තියෙන අම්මා තාත්තගේ හැසිරීම වුණත් මම යෝජනා කරනවා හැම දරුවෙක්ම, දැන් මමත් දරුවෙක්, මට 41යි නේ. අපේ අම්මට තාත්තට 60 ගණන් වයස නේ. ඉතින් 41. ඉතින් මම පරිස්සම් වෙන එකක් තමයි, ඒගොල්ලොන්ගේ දුර්වලකම් තිබුණත් මට ඒගොල්ලොන්ට අපරාධ කරන්න අයිතියක් නැහැ. මං ඉවසන්න ඕනේ. අපරාධ කරන්න අයිතියක් නැහැ. හිංසා කරන්න අයිතියක් නැහැ. පහර දෙන්න, පීඩා කරන්න අයිතියක් නැහැ. අයිතියක් නැහැ. එහින්දා මා ඔබට යෝජනා කරනවා, ඔබ පුළුවන් උපරිමය ඔබේ මේ ජීවිතේ පුරාම මවුට අපරාධයක් නොකර ඉන්න පුළුවන් තරම් උත්සාහ කරා. අම්මලට ඉතින් මෙහෙම යෝජනාවකුත් කරනවා. දැන් අපි මේවා කිව්වම ළමයි යම්කිසි ආකාරයකට හිතට ගන්නවනේ. ඔව් ඒක ඇත්ත, මෙහෙම නොකර ඉන්න ඕනි කියලා. දැන් ඒක මිස්යූස් කරන්න එපා අම්මලා. නේ, ඒක වැරදියට පාවිච්චි කරන්න පටන් ගන්න එපා. අන්න ආමුදුරෝ කිව්වේ ඇහුණද? අපිට ඔහොම කතා කරන එක වැරදි කියලා. ඒ කෑල්ල විතරක් ඔලුවට ගන්න එපා. ඊටු කොටසක් කිව්වනේ ඒකත් ඔලුවට ගන්න. ළමයිව පෞකාරය කරන්න එපා.
ළමයි අම්මට නරක විදියට බැනලා අම්මට පහර දෙන තත්ත්වයට පත් කරලා ළමයි අපාය යවන පව්කාර අම්මලා තාත්තලා වෙන්නත් එපා. සාධාරණ වෙන්න. බණේ හරි කෑලි අල්ලගන්න එපා. සම්පූර්ණ එක අහන්න. සම්පූර්ණ එක පිළිපදිනවා නම් පිළිපදින්න. ඒක අපේ යුතුයකමනේ. අපි ගොඩනගන අයව දුගතිගාමි නොකරන එක අපේ යුතුයකම. පළවෙනි එක්කෙනා ඔය. කවුද? කවදාවත් අපරාධයක් කරන්න හොඳ නැති අය අතර අංක 1 මෞතුමිය. කාගෙත් අම්මා. 2. මහණෙනි පියාණන් කෙරෙහි වරදවා පිළිපන්. අන්න තාත්තට වැරදි කරන. තාත්තා කෙරෙහි වැරදි කරන කෙනා මේ ලෝකෙදී එයා ශරීරෙ තිබුණත් මැකුණු ගුණ සහිත, පිරිහුණු ගුණ සහිත, ආධ්‍යාත්මය හිස්සුණු කෙනෙකු ලෙස තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජීවත් වෙන්නේ. හිස්සුණු ආධ්‍යාත්මයක් යාට තියෙන්නේ. නැතිවෙච්ච ආධ්‍යාත්මයක් යාට තියෙන්නේ. නැතිවෙච්ච සාරය නැහැ. අරටුවක් නැති හිස් මිනිස්සෙක් යා. තාත්තට වැරදි කරනවා නම්, තාත්තට අපරාධ කරනවා නම්, ඊළඟට එයා තාත්තට හිංසා කරනවා දකිනකොට ප්‍රඥාවන්තයෝ දොස් කියනවා, නිඳා කරනවා, බනිනවා. ඇයි ඔහොම අපරාධ කරන්නේ කියලා අපවාද කරනවා. මේ ලෝකේ ගොඩාක් ගැරහුම් වලට තාත්තට ගහන, තාත්තට බනින, තාත්තට හිංසා කරන කෙනා අනිවාර්යෙන්ම පත් වෙනවා. ඒ හින්දා තාත්තට අපරාධ කරන කෙනෙක් වෙන්න එපා. ඒ වගේම බහුම් අපුඤ්ඤම් පසවති. බොහෝ පව් කරගන්නවා. ආනන්තරීය පාප කර්මවල පියා ඝාතනය කිරීම, පියා මැරීම, නිවන මග හැරෙන, නිවන බොහෝ දුරට යන, බොහෝ ඈත් වෙන හේතුවක්. ඊළඟ භවය නියත වශයෙන්ම අපායේ උපදින හේතුවක්. එවැනි හේතුවක් තාත්තා මරණ එක. එතකොට තාත්තට ගහන එක එච්චර බරපතල අපරාධයක් නුනට අපරාධයක්. තාත්තට අසභ්‍ය වචන, නපුරු වචන වලින් බනින එක, වචනෙන් හිංසා කරන එක අපරාධයක්. එකෙන් කියන්නේ ස්ථිරවම නිරය යනවා කියලා. ස්ථිරවම නිරයට යන්නේ මැරුවොත්. හැබැයි අපරාධයක්. අකුසලයක්. හින්දා තාත්තා කෙරෙහි වරදවා පිළිපදින්න එපා. ඒ දෙවණි එක්කෙනා. වැරදි කරන්න හොඳ නැති 4 දෙනාගෙන් පළවෙනි අම්මා, දෙවනියා තාත්තා. කාගෙත් තාත්තට වැරදි කරන්න හොඳ නැහැ. ඉතින් කියන්න පුළුවන් මෙහෙම. ඉතින් තාත්තා බොනවනේ. දැන් අපිට මොකද? ඒක යාගේ ප්‍රශ්නයක්. තාත්තා බීලා අම්මට හිංසා කරනවා. ඒකයි මම ඒක කරේ. ඒකට පුළුවන් තරම් අපි ඒ වෙලාවට යහපත්ව අම්මට කරන හිංසාවලින් තාත්තා අම්මට කරන හිංසාවලින් අම්මගේ ජීවිතේ බේරගන්න අපි පුළුවන් තරම් කටයුතු කරන්න ඕන. බැරිම නම් අඩුම තාත්තගේ වැරද්ද ඒක නවත්තන්න අපි නෛතික ක්‍රියාමාර්ගවලට යන්න ඕන. දිගින් දිගටම අම්මට හිංසා කරනවා නම් අනිවාර්යයෙන්ම පොලිසියට කියන්න ඕන. ඒක තාත්තට කරන වැරද්දක් නෙමෙයි. ඒක අපරාධයක් නෙමෙයි. ඇයි? තාත්තට හරි අයිතියක් නැහැ අම්මට ගහන්න. අම්මව කොණ්ඩෙන් අල්ලගෙන පහර දෙනවා නම් බීලා වෙලා. ඒක වැරදි. අපි ගහන්න ඕනේ නැහැ තාත්තට ඒකට. අපි ගහන්න හොඳ නැහැ. අපි වළක්වන්න ඕනේ. තාත්තා නරක වචන කියනවා කියලා අපිත් රටේම තියෙන ඔක්කොම නරක වචන ටික කියෝ එයාට බැන පව් පුරව ගන්න එක නෙමෙයි. එයා වැරදියට පිළිපදිනවා නම් එක පැත්තකින් අපිට පුළුවන් එයාට ගැළපෙන කෙනෙක් ලව්වා අවවාද කරවවන්න ඒ හැසිරීමට. බැරිම නම් ඉතින් නෛතික ක්‍රියාමාර්ග මම නම් යෝජනා කරනවා. තාත්තා හරි
ඒක කිසි වැරද්දක් නැහැ. කාටවත් හිංසා කරන්න කාටවත් අයිතියක් නැහැ. කාටවත් අයිතියක් නැහැ. එතකොට නීතියට යන්න වෙනවා. හිංසා කරනවා නම්. අම්මට හිංසා කරනවා නම් නීතියට අපිට ඉතින් ඔය බනින්න පුළුවන් තාත්තා ගහන්න පුළුවන් මම යෝජනා කරනවා ඒවා ඉතින් ඉවසන් ඉන්න ඕනේ. ඒවා ඉවසන් ඉන්න ඕනේ. ඒවා අපි දරා ගන්න ඕන. අපිට නරක වචන කියලා බනිනවා බීලා ඇවිල්ලා කියලා අපි බනින්න හොඳ නැහැ. අපි ඒක දරා ගන්න ඕන. ඊළඟට අපිට සමහර වෙලාවට ගැහුවත් අපි ඒකෙන් පුළුවන් තරම් ආවරණය වෙලා පුළුවන් තරම් පරිස්සම් වෙලා එයාට කියලා දෙන්න ඕන. ගහන වෙලාවට අත් දෙක අල්ලගෙන ඕක කරන්න එපා. අපිටත් පව් පුරවන්න එපා. එතකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා ඔය පැනගෙන ගහන්න එන අය හරියට අත් දෙකෙන් අල්ලගෙන කියලා දුන්නොත් ඒගොල්ලෝ දැනගන්නවා ගහන්න පුළුවන්කම තියෙන හින්දා නෙමෙයි අත අල්ලගෙන ඉන්නේ. ගහන්න නැත්තේ මොකක් හරි ගෞරවයකටනේ. ඒක ඒගොල්ලෝ තේරුම් ගනි. දරුණු ලෙස හිංසා කරනවා නම් ඉතින් නීතියේ පිහිට පතන වැර වෙන මොකද කරන්නේ? ඒක කරන්න ඕන. අපි පෙරලා දඬු මුගුරු වලින් ගහලා අපි අකුසල් කරගන්නවට වඩා එහෙම හිංසාකාරී තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒක ඉවසන්නම බැරි නම් ඒක ඉවරයක් නැත්තම් ඉතින් අපි නීතියේ පිහිට පතන්න ඕන. තාත්තටවත් එහෙම කරන්න අයිතියක් නැහැ. ඒක මතක තියාගන්න. ඒක තාත්තලත් දැනගන්න ඕන. තමන්ගේ ඉඩම ඉන්නවා තමන්ගේ තමයි මේ බූදල් අයිති තමන් තමයි ගෙදරට සල්ලි ගේන්නේ කියලා ළමයෙකුගේ වැරද්දකට දඬුවමක් දීමයි හිංසකයෙක් විදියට තමන් පීඩා කරන එක ඒක කවදාවත් නොකළ යුතු දෙයක්. තාත්තා කෙනෙක් නොකළ යුතුයි. කරන්න එපා ඒක. අන්තිමට ළමයි ඔබට නරක වචන වලින් බැනලා ළමයි පව් පුරව ගන්න. ළමයි ඔබේ හැසිරීම නිසා ඔබට පහර දීලා ළමයි පව් පුරව ගන්නවා. ඒක කරන්න එපා කවදාකවත්. ඔබ තාත්තෙක් විදියට ඒ තත්වෙට තමන්ගේ දරුවන්ව පත් කරන්න එපා කියලා මම යෝජනා කරනවා. ඒක කරන්න එපා. මොකද ළමයින්ට පව් සිද්ධ වෙනවානේ. ඔබ කොච්චර නරක කෙනෙක් වුණත් ඔබ තාත්තනේ ළමයාගේ. ඔබ තාත්තා නිසා ඔබට හිංසා කරන්න ගියාම ඒ ළමයාට පව් සිද්ධ වෙනවා. හැබැයි ළමයා පව් පිරෙනවා කියලා කටපියන් ඉන්නකොට එහෙම හිංසා කරන්න එපා. ලැජ්ජාවක් ඇති කරගන්න. තමන් ගැන තාත්තා විදියට ලැජ්ජ වෙන්න. එතකොට අයියෝ මේ ළමයා පව්පින් විශ්වාස කරගෙන මම මෙච්චර හිංසා කරලත් කටපියන් ඉන්නවා. මම මෙච්චර පීඩා කරනවා. මම මෙච්චර ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ඒත් මේ ළමයා කටපියාගෙන ඉවසන් ඉන්නවා. මට මුකුත් කියන්නේ නැතුව කරන්නේ නැතුව. එහෙම හිතලා තමන්ගේ හැසිරීම ගැන ලැජ්ජ වෙන්න. හැබැයි ළමයින්ට මම යෝජනා කරනවා ඒගොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ ඒගොල්ලොන්ට බොනවා නම් ඉතින් බොන්න එපා කියලා දෙන්න. ඉතින් ඒක නවත්තන්න නැත්නම් ඉතින් අපිට මොකද? ඒක යාගේ ප්‍රශ්නයක්. කාගේවත් අකුසල් වලට අපිට කරගහන්න බෑ. කාගේවත් පවට අපි මොනවා කරන්නද? කියලා දෙන්න විතරනේ පුළුවන්. එතන ඉහට මොකුත් කරන්න බෑ. හැබැයි මම යෝජනා කරනවා තාත්තගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒත් ඔබ තාත්තව ඝාතනය කරලා අපායගාමී වෙන්න හෝ ස්ථිරවම ඒ වගේම තාත්තට හිංසා කරලා වචනෙන් කායිකව මරුවේ නැතත් හිංසා කරලා පීඩා කරලා භයානක අකුසල් කරගන්නටවත් කවදාවත් යන්න එපා. ඒක ඔබ කරගන්න ඔබට කරන ලොකු නරකක් ඔබට කරගන්න. හැමතිස්සෙම හිතන්න මට මෙයා නිසා මට පව් කරගන්න බෑ. මෙයාගේ කර්ම වලට මට කර ගහන්න බෑ. එහෙම හිතන්න. නරකම තාත්තා කෙනෙක් නම් ඉන්නේ එහෙම හිතන්න. එන හිතන්න ක්‍රමයක් නැහැ. මෙයාගේ පව් හින්දා මම මොකටද පව් කරගන්නේ? ඒක හිතන්න. හිතලා තරව දාන්න. කරලා දෙන්න පුළුවන් උදව්වක් කරලා දෙන්න පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න.
ළඟට ගියොත් නම් ගැටුම පුළුවන් තරම් ඈත් වෙන්න අවුරුදු 20-25 වුණාට පස්සේ ඉතින් ඔබට නිදහසේ ඔබේ කටයුතු කරන්න පුළුවන්. අම්මා තාත්තට ළඟ ඉඳන් සලක ගන්න බැරි නම් දුර ඉඳන් හරි සලක ගන්න. අඩුම ළඟ ඉඳීමෙන් සිද්ධ වෙන්නේ රණ්ඩු වෙලා ගැටුම් හදාගෙන පවුපරව ගන්න එක නම් ඈත් වෙලා ඉන්න. ඒක තමයි කළ යුතු දේ. ඉතින් තාත්තා අම්මා දැනගන්න ඕන තමන්ගේ දරුවෝ තමන්ට හිංසා කරන තත්ත්වයට පත් කරවලා ඔවුන් අපරාධකරුවෝ බවට පත් කරන්නේ නැතුව ඉන්න ඔබ අම්මා තාත්තා විදියට කටයුතු කරන්න ඕන. ඒක ඔබේ වගකීම. හරි. ඊළඟ තුන්වෙනි එක. තුන්වෙනියට තථාගතයන් වහන්සේ පෙන්වනවා යම්කිසි කෙනෙක් තථාගත ශ්‍රාවකයා කෙරෙහි නේ තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන්නොත් නේ සමා වෙන තථාගතයන් වහන්සේ කෙරෙහි ලෞතර බුදුහාමුදුරුවන්ට යම්කිසි කෙනෙක් වැරදියට කටයුතු කළොත් කායික හිංසා කරොත් වාචසික හිංසා කරොත් බුදුහාමුදුරු කෙනෙක් ඝාතනය කරන්නට බෑ බාහිර පුද්ගලයෙකුට. ඒක බුදුවරයෙකුටම තිබෙන විශේෂ පිනක් විශේෂ කුසලයක්. හැබැයි ලේ සෙලවීම ආදී හිංසා කරන්න පුළුවන්. ඒ වගේ අපරාධයක් බුදුරජාණන් වහන්සේ නමකට කළොත් ඒක සත්පුරුෂයින්ගේ අපවාදයට උපවාදයට ගර්හාවට දෝෂාරෝපණයට ලක්වෙන ඒ වගේම ආධ්‍යාත්මයේ සම්පූර්ණයෙන්ම කිලිටි වෙන විනාශ වෙලා යන අනෙක් අතින් ගත්තම ස්ථිරවම නිරයගාමි වෙන දේවදත්ත වගේ නිරයගාමි වෙන භයානක කුසලයක් භාග්‍යවතුන් වහන්සේ නමකට තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට හිංසා කිරීම ඒක දරුණු අකුසලයක්. කල්පස්ය ගාන සියක් කල්පයක් මං හිතන්නේ ධර්මයේ තියෙන විදියට දේවදත්ත හාමුදුරුවෝ නිරේ අවීචයේහි දුක් විඳින්නේ ඒ අන් කිසිවක් නිසා නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට කරපු අපරාධින්දා. තථාගතයන් වහන්සේ නමකට අපරාධ කිරීම හරිම භයානක කුසල කර්මයක්. අනිවාර්යෙන්ම මොන්න පින්කම් කළත් විපාක වාර විදියට ඉස්සරහට එන්නේ තථාගතයන් වහන්සේට කරපු අපරාධය. ඒක තමයි ඒකේ තියෙන භයානකකම. අම්මට කරපු අපරාධය, තාත්තට කරපු අපරාධය. දැන් අජාසත්ත කුමාරයානේ ඔහු තාත්තට අපරාධයක් කළා. පස්සේ මේ බුදු සසුනේ පැහැදිලා ඉහළින්ම පින් කරන කුසල් කරන ලෞකික ශ්‍රාවකයෝ අතර ප්‍රතජන ශ්‍රාවකයෝ අතර අග්‍රස්ථානයටපත් වුණානේ. හැබැයි ඒ මොන පින් කරත් පළවෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහ කරලා මේ මුළු ශාසනයම රකින්ට අප කැප වුණත් ඒ පින් වලින් තාත්තා මරපු පව යට කරන්නට බැරි වුණා. ඉදිරිපත් උනේ මුලින්ම ඒ පව. ඉතින් හිතන්ට අම්මා මරණ එක, තාත්තා මරණ එක, අම්මට තාත්තට හිංසා පීඩා කරන එක විශාල පාපයක්. ලොකු පව් ඒවා. ඊළඟට තථාගතයන් වහන්සේ නමකට හිංසා කරන එක, ලේ හොලවන එක ශරීරේ නියත වශයෙන්ම අපායයි. එයයි උන්වහන්සේලා උතුම් නික්ලේශී ගුණ සහිත උත්තමයෝ. මේ ගුණය ඉහළ යන්න ගුණයෙන් ඉහළ කෙනාට හිංසා කරන එක අතිශයින්ම දරුණු විපාක ගෙනල්ලා දෙන එක. දරුණු විපාක. ජීවමාන බුදුරජාණන් වහන්සේට නෙමෙයි, මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට, බෝහාමුදුරු නමකට, පාරිභෝගික උද්දේශික වස්තුන්නේ චෛත්‍යයන් වහන්සේ නමකට ඒ වගේ හානි කරන අයටත් එවැනි විපාක එනවා. තරුණ විපාක එනවා. ඒ තථාගතයන් වහන්සේ පරිභෝගික උද්දේශික ශාරීරික වශයෙන් තථාගතයන් වහන්සේ නියෝජනය කරන ඒ බෝධීන්ට
අපිට හිංසා කරන්න, පීඩා කරන්න, කරදර කරන්න, කඩන්න, බිඳින්න අපිට අයිතියක් නැහැ. ඒක ලොකු පවක්. ලොකු පවක් ඒක. ලොකු අකුසලයක්. ඒවයි නිදන් කරපු දේවල් තියෙන්න පුළුවන්. ඒව තියෙන්නේ ඒ චෛත්‍යයන් වහන්සේලා ගරා වැටිච්ච කාලෙක ඒවා නැවත ඉදිකරන්න, ඒව පිළිසකර කරන්නයි ඒ චෛත්‍යයන් වහන්සේලා හදපු ඇත්තෝ ඒවා තැන්පත් කළේ. ඒවා හොරා කණ්ඩ. ඒවා හොරා කණ්ඩ අයිතියක් නෑ. ඕවා හොරා කණ්ඩ දේශපාලකයින්ගේ, නිදන් හොරුන්ගේ පවුල් පරම්පරා ගානකට ඕවා ගෙවන්න වෙනවා. ඒවා අපේ සාප නෙමෙයි. ඒ කර්ම විපාකේ ගෙවන්න වෙනවා. ඒ අපරාධ කරන්නේ තථාගතයන් වහන්සේගේ උද්දේශික වස්තුවකට, පාරිභෝගික වස්තුවකට, ශාරීරික වස්තුවකට. ඒ පව් කරගන්න එපා. දැන් තථාගතයන් වහන්සේ ජීවමානව නැති නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ඉතින් පවක් වෙන්න විදියක් නැහැ. ඒකෙන් නම් ගැලවුණා බුදුහාඳුරෝ නැති හින්දා කියලා. හැබැයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික මේ බොහෝදීන්ට විනාශ කළත් ඒකෙනුත් අපිට අච්චර අකුසලයක් නාවට ලොකු අකුසලයක් වෙනවා. ලොකු අකුසලයක් වෙනවා. මොකද ඒ තථාගතයන් වහන්සේ නියෝජනය කරමිනුයි ඒ සියලු තැන්වලට ලෝකයේ ප්‍රකෝටි ගණන් මිනිස්සු ගරු කරන්නේ, වන්දනාමාන කරන්නේ, පුද පූජා තියන්නේ, තථාගත ගුණයයි එතන අනුස්මරණ කරන්නේ. ඒ නිසා ඒ අපරාධ කවදාවත් කරන්න හොඳ නැහැ. කවදාවත් කරන්න හොඳ නැහැ. ඒක ලොකු අකුසලයක්. ලොකු අකුසලයක්. පිළිම කඩා දැමීම, බිඳ දැමීම, වැටිලා කැඩුනොත් ඒක කරන්න දෙයක් නැහැ. ඒක විධිමත්ව පස්වලට යට කරන්න. වැටිලා කැඩුනොත් පොළවේ ගහන්න. ඒව කරන්න එපා. ඒව කරන්න එපා. ඔය ලංකාවේ සමහර කාල තිබුණා සමහර ආගමික නිකායන්ට අන්තවාදීනේ හැරුණහම ඒ බෞද්ධ ඇත්තෝ බුදු පිළිම පොළවේ ගහනවා කියලා. මං ඇහැට දැකලා නැහැ. නමුත් එවැනි මතිමතාන්තර බොහොම බලවත්ව පැතුරුණා. මම යෝජනා කරනවා ඔබ බුදුදහම අතහැරලා ගියත් ඒක ඔබේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒත් ශාස්ත්‍රූවරයෙකුගේ පිළිමයක් පොළවේ ගහන, පිළිමයකට හිංසා කරන එහෙම කෙනෙක් වෙන්න එපා. මම ජීසස්ගේවත් නේ අපි දකින පිළිමේ වනේ ජීසස්ගේවත්, යේසුස් වහන්සේගේවත් පිළිමයක්, පින්තූරුවක් බිම වැටිලා තිබුණොත් උඩින් අරන් තියලා යන්න කියනවා මිසක ඔබට ඒක පාගන් යන්න එපා කියලා යෝජනා කරනවා. ඒත් ගුරුවරයෙක්, ලෝකෙට යමක් කියලා දීපු කෙනෙක්, නිවන් දකින්න බැරි වෙන්න පුළුවන් ඒ ධර්මයෙන් ඒත් ලෝකෙට කරුණාව දයාව ගැන උගන්වපු කෙනෙක්, මනුෂ්‍යත්වය ගැන ජීසස් ක්‍රිස්තුස් වහන්සේ උගන්වලා තියෙනවානේ. එහින්දා ඒ ශාස්ත්‍රූවරුන්ට ගරු කරන්න. ඔබ ආගම අතාරින්න පුළුවන්. ඒත් ඒවට සමච්චල් කරන්න, මේ පිළිම කඩන්න, බිඳින්න කවදාවත් යන කෙනෙක් වෙන්න එපා. තමන් අදහන ආගමික ආයතනයට වගේම අනෙක් අයගේ ආගමික ප්‍රතිමාවලට, ස්ථානවලට, ස්තූපවලට ඒවට ගරු කරන්න. ඒවට ගරු කරන කෙනෙක් වෙන්න. යහපත් මිනිසෙක් වෙන්න මේ ඉන්න ටික කාලේ ජීවිතේ වැරදි කරන්න එපා. අකුසල් කරන්න එපා. තථාගතයන් වහන්සේට, බෞද්ධයන්ට මා යෝජනා කරනවා, තථාගතයන් වහන්සේට අකටයුතුකම් කරන්න එපා. අබෞද්ධයින්ටත් මා යෝජනා කරනවා, තථාගතයන් වහන්සේට අකටයුතු කරලා පව් පුරව ගන්න එපා. ප්‍රාර්ථනා කරන්න පින් කරනකොට අනේ සසර ගමනේ කිසිම භවයක තථාගතයන් වහන්සේ කෙනෙකුට නම් මගේ අතින් අපරාධයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මගේ නම් ප්‍රාර්ථනාතර එකක්. ඇයි? නිවන් දකින්ට බැරි වුණත් ලෞතුරා බුදුහාඳුරු නමකට මිත්‍යා දෘෂ්ටික තැනක ඉපදිලා මිත්‍යා දෘෂ්ටික අදහස් වැළඳගෙන හිංසා කරන තත්ත්වයට අපිපත් වුණා. අපි මොන තරම් දුක් විඳින තත්ත්වයට සසරේපත් වෙයිද? තේ අපරාධ කරගන්න එපා කවදාක. ඒ අපරාධ කරන්න කෙලෙක්ව පොළඹවන්න එපා. ඔබේ ආගමට කෙනෙක් ගන්නම නම් ඒක ඔබේ පුද්ගලික කැමැත්තක්. යන කෙනාගේ කැමැත්තක්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මේ පැහැදීම අපි කොහොම නවත්තන්නද? ඒක තමන්ගේ කැමැත්ත.
ඒත් කවදාවත් උගන්නන්න එපා. ඔයා මේකට ඇවිල්ලා මේවා කඩන්න මේවා ගිනි තියන්න කවදාකවත් කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක තමන්ට කරගන්න නපුරක්, තමන්ට කරගන්න විනාශයක්. අන්තිම කාරණේ තථාගත ශ්‍රාවකයින් කෙරෙහි වරදවා පිළිපදින්න එපා. කෝකාලික හාමුදුරුවන්ට උනේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන ඒ උතුම් තථාගත ශ්‍රාවකයින් වහන්සේලා දෙනමට කිව්වා පාපී භික්ෂූන් කිව්වා. පාපී පෞකාර හාමුදුරුලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට කිව්වා, භික්ෂුව දේශනා කළානේ, භික්ෂුව ඔය රහතන් වහන්සේලා දෙනමක් සමා කරගන්න හොඳයි. ඔය කරගන්නේ ලොකු අවඩක්. ඔබ වහන්සේට ලොකු නරකක්. ගිහිල්ලා සමා කරගන්න. සමාව ඉල්ලන්න ඒ දෙනමගෙන්. ඒ දෙනම මහරහතන් වහන්සේලා. ඒ දෙනමට අපරාධ කරන්න එපා. කෝකාලික භික්ෂුව බුදුහාමුදුරුවන්ට කිව්වා ඔබ වහන්සේ පැත්තකින් ඉන්න. ඔබ වහන්සේ දන්නේ නැහැ ඒගොල්ලොන්ගේ පෞකාර වැඩ. මම තමයි දන්නේ. අවමන් කළා. නවත්තන්න නැතුවම අපරාධ කළා වචනෙන්. වචනෙන් අපරාධ කළා බැන අපහාස කර නින්දා කර. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් ඒ ඇත්ත දිහා බලලා බැහැරට වැඩියා. ඒ මොහොතේම ඒ ඇත්තගේ මුළු ඇඟ පුරාම බිබිලි දාන්න ගත්තා. පසුව ඒවා බෙලි ගෙඩි වගේ ලොකු වෙලා පුපුරලා ගිහිල්ලා මුළු ඇඟම කුණු වෙලා මැරිලා ගියා. නිරේ ඉපදුනා. මෙලොවත් විපාක දුන්නා. පරලොවත් විපාක දුන්නා. ගුණයෙන් ඉහළ අයට වචනෙන්වත් අපි අපරාධ කරන්න හොඳ නැහැ. තථාගත ශ්‍රාවකයින්ට අපි අපරාධ කරන්න හොඳ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේ අපි හොඳටම දන්නවා මේගොල්ලෝ තථාගත ශ්‍රාවකයෝ නෙමෙයි, මේගොල්ලොන්ගේ ගුණ නැහැ, සිල් නැහැ. අපි කොහොමද කාගේවත් සිල් ගැන දන්නේ? අපි කොහොමද කාගේවත් දුසිල්වත්කම් ගැන දන්නේ? අපි දන්නේ එක එක්කෙනා කියන ඒවා, එක එක්කෙනා අහන ඒවා. අපිට මා යෝජනා කරනවා මම නම් පුද්ගලිකව කිසිම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සිවුරක් පොරවාගෙන ඉන්න කෙනෙකුට මම පුද්ගලිකව අවමන් කරන්න, අපහාස කරන්න, නිඳා කරන්න, හිංසා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ මම ශාසනය නියෝජනය කරන හින්දාම නෙමෙයි. මොකක් හින්දාද? මම දන්නේ ඒ ඇත්තගේ සීලය ගුණය කොයි ප්‍රමාණිත කියලා. බාහිර හැසිරීම් වලින් කාගේවත් ආධ්‍යාත්මික දියුණුව ගැන තීන්දුව ගන්න බෑ. අපි හිතන්නේ බාහිර හැසිරීම, කතා කරන විදිය, හැසිරෙන විදිය, සිවුර තියන් ඉන්න විදිය ඕවයින් මෙයා සිල්වත් මෙයා දුසිල්වත් කියලා. එහෙම නිගමන වලට එන්න අමාරුයි. හරි, අපි කියමුකෝ ඇත්තටම දැන් ඉන්න බහුතරයක් හාමුදුරුවෝගේ කිසිම සීලයක් කිසිම ගුණයක් නැහැ කියලා. අපිට පුළුවන්නේ ඒ ඇත්තන්ට වඳින්නේ නැතුව ඉන්න පුළුවන්. අපිට එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා වඳින්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් දැක්කම ආසනෙන් නැගිටින්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් මෙයා මෙහෙමමයි දැක්කම ආසනෙන් නැගිටින්නේ නැහැ. දම්පැන් පූජා කරන්නේ නැහැ. සිව්පසය පිළිගන්වන්න යන්නේ නැහැ. ඔතනින් නවතින්න ඕන. එතනින් එහාට නිඳා කරන්න, බනින්න, හිංසා කරන්න, පහර දෙන්න කාටද අයිතියක් තියෙන්නේ? හියුමන් රයිට්ස් වල අයිතියක් තියෙන්නේ. එහෙම අයිතියක් නැහැ. අපරාධකරුවෙක් නම් නීතියට පටහැනි දේ කරනවා නම් සිවුරු දාන් හිටියත් පොලිසියට කියන්න. මෙයා නීතියට විරුද්ධ වැඩක් කරනවා. මෙයා මෙන්න මේ අපරාධ කරනවා, ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා. එහෙම අපරාධ කරනවා, බාල අපචාර කරනවා, ළමයිව දූෂණය කරනවා, පොලිසියට කියන්න. මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, පොලිසියට කියන්න. ඒක කරන්න. ඔබ දඬුවම් දෙන්න යන්න එපා. ඔබ නඩු අහන්න යන්න එපා. ඔබ පව් පුරව ගන්න එපා. ඒක හරි භයානක දෙයක්. ඇත්තටම ගුණයක් නැති කෙනාට උනත්, ඇත්තටම සීලයක් නැති කෙනාට උනත් ඔබ අපරාධ කරන්න යන්න එපා. සීලවන්ත ගුණවන්ත කෙනෙකුට අපරාධ කළොත් ගොඩාක් විපාක තියෙනවා.
ඒකයි තථාගතයන් වහන්සේ වදාළේ සිව් දෙනෙකුට අපරාධ කරන්න හොඳ නැහැ. අම්මා, තාත්තා, ලෞතර බුදුහාමුදුරුවෝ, මහරහතන් වහන්සේලා. එතනින් මෙහා කිසිම ගුණවත් සිල්වත් කෙනෙකුට හරි වැරදි කරන්න එපා. ඒගොල්ලෝ කරන පව් ඒගොල්ලෝ ගෙනියයි. සිවුරැඳම් මම පව් කරන ඒවා මම ගෙනියන්නේ. ඒකට විපාක මට ලැබෙයි. ඔබට නොහැකිනම් වන්දනා කරන්න, නොවැඳ ඉන්න පුළුවන්. කරු කරන්න නැතුව ඉන්න, කරු නොකර ඉන්න පුළුවන්. මොකද සියලු ප්‍රශ්න මේ ලෝකෙ විසඳන්න බෑ. කෙනෙක් අහනවා, මගෙනුත් අහනවා, හඳුරෝ. ඒ වගේ උන් ඇයි අපි ශාසනයේ ඉන්න දෙන්නේ? ඔබ මම කළ යුත්තේ අපේ වැඩක් කර ගැනීම. ඒ ඇත්තෝ ශාසනයේ ඉඳන් අකුසල් කරගන්නවනම් ඒකේ ඇත්තන්ගේ වැඩක්. ඒ ඇත්තෝ නීති විරෝධී වැඩ කරනවනම් අන්න අපේ වැඩක්. ඒකට මැදිහත් වෙන්න අයිතිය තියෙනවා අපිට. අපිට පුළුවන් නීතියට විරුද්ධව වැඩක් කරනවා නම් ඒක ගැන නීතිය යුක්තිය පසින්දලන තැන්වලට දැනුවත් කරන්න ඕන. අඳුරන්ට ගංජා විකුණන්න බෑ. අඳුරන්ට ළමා අපචාර කරන්න බෑනේ. අඳුරන්ට කාටවත් හිංසා කරන්න පොළු මුගුරු වලින් ගහන්න බෑනේ. අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕන එක. ඒක කල යුතුයි. හැබැයි මතක තියාගන්න. හොඳට අවබෝධ කරගන්න. තමන් ඒවට දඬුවම් දෙන්න ගිහිල්ලා පව් පුරව ගන්න එපා. පාරින්න මිනිහෙකුගේවත් සිවුරක් දාගත්තු කෙනෙක් නෙමෙයි. පාරින්න මිනිහෙකුගේවත් නඩුව අහන්න තමයි යන්න එපා. දඬුවම් දෙන්න තමයි යන්න එපා. මේ ශ්‍රී ලාංකිකයින්ගේ ඉන්දියානුවන්ගේ තියෙන තාම අඥාන ස්වභාවයක් තමයි, අනුවන ගතියක් තමයි මේ තමන්ම දඬුවම් දෙන්න යන එක. ඒක යහපත් ශිෂ්ට ගතියක් නෙමෙයි. මට නම් අප්පිරියයි ඒ ගතිය. සමා වෙන්න කිව්වට. තමන් යනෝ දඬුවම් දෙන්න. තමන් යනෝ නඩුව අහන්න. ඕක කරලා තියන්නේ ඉඳපු පාලකයෝ. ඒ රටවල් වල ඉන්න ඉඳපු පාලකයෝ. මිනිස්සුන්ට නීතිය ගැන විශ්වාසය නැති කරලා. මිනිස්සුන්ට සාධාරණත්වය ගැන විශ්වාසය නැති කරලා. ඒ ආයතන දූෂිත කරලා. ඒ ආයතන වලට පගාව දීලා. ඒ ආයතනවල හරිහමන් නීතියක් යුක්තියක් කෙරෙන්නේ නැති තත්ත්වයට පත් කරවලා අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මිනිස්සු නීතිය පසින්දලන්න යනවා. මිනිස්සු හතරමං අන්දිවල නඩුව අහන්න යනවා. මිනිස්සු කියන උසාවි ගිහින් වැඩක් නැහැ. ඒවා හොර කුහා කියලා මිනිස්සු කියනවා. ඉතින් එතෙන්ටපත් කරගන්නේ ඇයි? ලෝකේ කොයි රටෙත් මිනිස්සු විශ්වාස කරන අධිකරණය එතෙන්ටයි ගෙනියන්නේ මිනිස්සුන්ට වෙන අසාධාරණේ යුක්තිය ඉල්ලන්න. ගිහියා කරත් වැරදි, පැවිද්ද කරත් වැරදි, එතනින් විසඳ ගන්න තත්ත්වයට යමු. නැතුව අපිම නඩුව අහලා අපි කොහොමද කාගේවත් ප්‍රශ්න විසඳන්නේ? අපි කවුද? එහෙම කරන්න තියෙන අයිතිය මොකක්ද? එහෙම කරන්න කාටවත් බෑ. ඒ නිසා තමන් නීතිය අතට ගන්න එපා. පැවිද්දන්ගේ ගොඩාක් වැරදි තියෙනවා. වැරදි තියෙනව නැත්තේ නෑ. කෙලෙස් සහිත පැවිද්දන්ගේ වැරදි අකුසල් පැති තියෙනවා. ඒ වයින් ශාසනය පිරිහීම වෙනවා නම් අපි ශාසනයේ ඒ නිකායන්හි ප්‍රධාන තෙරවරුන්ට අපි දායකයෝ විදියට ගිහිල්ලා ඒවා ගැන දැනුවත් කරලා ඒ සම්බන්ධව තීරණ ගන්න කියලා පොළඹවන්න ඕනේ. ඒකයි කළ යුත්තේ. බුද්ධිමත්කම ඒක. ඊළඟට රටේ නීතියට විරුද්ධ වැඩ කරනවා නම් නීතිය පසින්දලන් තැනට යන්න. ඔබ අපරාධ කරගන්න එපා. ඔබ වෙනුවෙන් කියන්නේ. නැතුව ඔබ ගිහිල්ලා ආමුදුරු කෙනෙකුට ගැහුවා කියලා මට ප්‍රශ්නයක් නැහැ. මම ඔබෙන් ගුටි කන විදිය වැඩ කර ජීවත් වෙන්නේ නැහනේ. නමුත් ඔබ ගිහිල්ලා ආමුදුරු කෙනෙකුට ගැහුවොත්, ඔබ ගිහිල්ලා ආමුදුරු කෙනෙකුට නරක අසභ්‍ය වචන කියලා බැන්නොත් ඔබ අකුසලයක් පුරව ගන්නවා. ඒක අනවශ්‍ය දෙයක්. නීතියට පටහැනි දෙයක්. ඉන්දේ පැත්ත හිතන්න. ඒව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒවට අදාළ ආයතන තියෙන ඒවයින් විසඳ ගන්නට. ඒවයින් උත්තර හොයා ගන්නට. තථාගත ශ්‍රාවකයින්ට අපරාධ කිරීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අකුසල් පිරෙන භයානක දෙයක් ලෙස. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් අද කරුණු ඔබ ඉගෙන ගත්තා. කරුණු 4ක් නේ. කරුණු 4ක්.
ඒ තමයි මොන හේතුවක් නිසාවත් අපරාධ නොකළ යුතු වැරදි නොකළ යුතු 4 දෙනෙකු ගැන ඔබ ධර්මයෙන් අද සාකච්ඡා කළා. තේරුම් ගත්තා. මේ කරුණු ඔක්කොටම හේතු ගන්නවන්ට බැරි වෙයි. ඒත් මා යෝජනා කරනවා ඔබ ඔබේ පවුලේ අයත් එක්ක මේ ධර්ම පිළිපදින්න. ඔබට හොඳක් මිසක අයහපතක් වෙන්නේ නැහැ. පිනක් මිසක අකුසලයක් වෙන්නේ නැහැ. යහපතක් මිසක අයහපතක් වැරද්දක් කවදාවත් මේ ධර්මයේ ප්‍රගුණ කරගත්තොත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ සජ්ජිකා ඒකනායක චමින්ද ඒකනායක කියන ඒ ඇත්තෝ ඒ පවුලේ දුවා දරුවෝ එකමුතු වෙලා 3 අවුරුද්දකට කලින් අභාවයටපත් ආදරණීය අම්මට පින් දෙන්න සුසිලා ඒකනායක මාතාවට පින් දෙන්න අද මේ වගේ උතුම් පින්කමක් සිදු කළේ. රැස් කරගත්තා වූ පින් කුසල් ඒ මාතාවටත් ඒ වගේම මේ පරම්පරාවල මියගිය සියලු ඥාතීන්ටත් කොරෝනා වසංගතය නිසා මියගිය සියලු දෙනාටත් අත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබේ අපේ ඥාතිහිත මිත්‍රාදීන් උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ පියාණන් වහන්සේ අශෝක ඒකනායක පියාණන් වහන්සේටත් මානෙල් මහත්මිය ඇතුළු කොට ඒ මව්ගේ පාර්ශවයේ පියාගේ පාර්ශවයේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් ඒ වගේම ඒ ඒකනායක චමින්ද ඒකනායක මහත්මයා, සජ්ජිකා ඒකනායක මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දුවා දරුවන් ඥාතිහිත මිත්‍රාදීන්ටත් බණහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපතක්ම වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. වගේම පූජනීය කනගවා සුගත සේනාසනය, පුජි සුගත සේනාසනය සහ කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් බණහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද නිවන් සුවම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මිය පරලෝ යන්නට යෙදුන සුසිලා ඒකනායක මාතාව ඇතුළු සියලු දෙනාට, දෙවියන්ට, ඔබ අප හැම දෙනාට උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. साधु साधु साधु.